හරි අපි යමු 2015 MCQ එකට. ඔයගොල්ලන්ට already PDF එක අනිවාර්යෙන් හම්බ වෙලා තියෙනවා මේ වෙනකොට. හරි. පළවෙනි එක තමයි කවිදුගේ ව්‍යාපාරයේ රුපියල් 55000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවුවා. ඒ තුල අන්තර්ගත පොලිය 5000ක් කියලා කියනවා. ගිණුම් කරන සමීකරණයට මේකේ තියෙන බලපෑම මොකක්ද කියලා තමයි අහන්නේ. අපි ගිණුම් කරන සමීකරණ ලියාගත්තොත් වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනයනේ. ඔක තමයි මූලික සමීකරණය වෙන්නේ. ඔතනදී මේගොල්ලෝ බැංකු ණය වාරිකයක් ගෙවනවා. මම කිව්වා වාරිකය කියලා කියන්නේ ණය කොටස plus පොලිය කියලා. right? ණය කොටස plus පොලිය. මේ පොලිය ඇවිල්ලා ව්‍යාපාරයේ වියදම. පොලිය කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදම. මේක ණය පියවන්න ගෙවන කොටස. ණය පියවන්න ගෙවන කොටස. right? එතකොට මේ වියදම අපි හඳුනා ගන්න ඕනේ සමහරවිට පොලිය අපි හඳුනා ගන්න ඕනේ ව්‍යාපාරයේ වියදමක් ලෙස. එතකොට මේ 55000 කියන වාරිකය ඇතුලේ පොලිය 5000යි ණය කොටස 50000යි. right? මේ 5000 වියදම හිමිකමෙන් අපි අඩු කරන්න ඕනේ. මේක හිමිකමෙන් අපි අඩු කරන්නේ. හිමිකමෙන් අඩු කරන්න ඕනේ. එතකොට මෙතන මේ හිමිකමෙන් 5000ක් අඩු වෙනවා. වගකීම අඩු වෙන්නේ 50000ක් විතරයි. මේ ණය කොටස යන්නේ වගකීමෙන්. එතන වගකීමෙන් අඩු වෙන්න ඕනේ 50000. right? ඊට පස්සේ මේගොල්ලෝ මේක මුදලින් ගෙවලා තියෙනවා කියලා මුදලින් ගෙවලා තියෙන නිසා වත්කම් වලින් අඩු වෙනවා 55000. එතකොට වගකීම් සහ හිමිකමට ඇති වෙන බලපෑම තමයි අහන්නේ. වගකීම් අඩු වෙනවා 50000කින් හිමිකම අඩු වෙනවා 5000කින්. එතකොට පිළිතුර අංක 2. right. ඊළඟ එක තමයි ගනුදෙනුවකින් ගිණුම් කරන සමීකරණයේ මූලික අංග වලට බලපෑම පහත පරිදි වෙයි කියලා කියනවා. වත්කම් 12000කින් අඩු වෙලා තියෙනවා. ආයි වත්කම් 12000කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වත්කම් පැත්ත මෙන්න මේ පැත්තටම තමයි බලපෑම වෙලා තියෙන්නේ. වත්කම් පැත්ත විතරයි. තොගය අඩු වෙලා 12000කින්. තොගය අඩු වෙලා 12000කින් කාර්යාල උපකරණ වැඩි වෙලා 12000කින්. right? කාර්යාල උපකරණ 12000කින් වැඩි වෙලා තියෙනවා. 12000ක් වූ විවිධ තොග අපි බලමු මොකක්ද මේ මේකෙන් කියන්නේ කියලා. 12000ක් වූ විවිධ තොග කාර්යාල වියදම් සඳහා ප්‍රයෝජනයට ගැනීම. ඒක ගන්න බෑ. මොකද මෙතන කාර්යාල උපකරණ තමයි වැඩි වෙලා තියෙන්නේ. කාර්යාල වියදම් නෙමෙයි. ඒක ගන්න බෑ. ප්‍රදර්ශනාගාරයෙන් ගබඩාව වෙත ආපසු එවන ලද 12000ක තොග සටහන් කිරීම. ආපසු එවීමක් සිද්ධ වෙන්න බෑ. එහෙනම් මෙතනට ණයගෙති සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඒක ගන්න බෑ. 12000ක වෙළඳ තොග අයිතමයක් කාර්යාල ප්‍රයෝජනය සඳහා වූ අයිතමයක් ලෙස වර්ගීකරණය කිරීම. 12000ක වෙළඳ තොග අගයක් කාර්යාල ප්‍රයෝජනය සඳහා වූ අයිතමයක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. අපි පොඩ්ඩක් තියමු. කාර්යාල උපකරණ ගිණුමේ වැරදි ලෙස වාර්තා කරන 12000ක තොගයක් නිවැරදි කිරීම. නෑ, ඒක ගන්න බෑ. කාර්යාල උපකරණ ගිණුමේ වැරදි ලෙස සටහන් කරා නම් කාර්යාල උපකරණ අඩු වෙන්න ඕනේ. ඒක ගන්න බෑ. 12000ක් වටිනා කාර්යාල උපකරණ ණයට ගැනීම හා භාණ්ඩ අත්පිට විකිණීම. ණයට ගැනීමක් සිද්ධ වුණා නම් වගකීම් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපිට 3 තමයි ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ තමයි x තීරුවේ මූලික පොතක්ද y තීරුවේ මූලාශ්‍ර ලේඛනද දැක්වෙනවා කියලා කියනවා. x තීරුවේ සඳහන් මූලික පොත් සඳහා භාවිතා කරන ලද මූලාශ්‍ර ලේඛන y තීරුවෙන් පිළිවෙලින් ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. x තීරුවේ තියෙන මුදල් පොත අපි ලියාගමු. මුදල් ගැනුම් ජර්නලය පොදු ජර්නලය ආපසු එවුම් ආපසු යවුම්. right? මේ සඳහා මූලාශ්‍ර ලේඛන. දැන් මේ තියෙන්නේ මූලික පොත් ටික. දැන් ළමයි MCQ කරනවා කියලා කියන්නේ ප්‍රශ්නෙට පිළිතුරු සොයනවා කියන එක නෙමෙයි. මේක විවරණය කරනවා කියන එක. අඩුම තරමේ මේක දිහා බලාගෙන අප්පත් මේ තමයි මූලික පොත් කියලා හඳුනගන්න. right? හරි. දැන් මේකට අපිට මැච් කරන්න වෙනවා මොනවාද? මූලාශ්‍ර ලේඛන. right? බලමු මොනවාද මූලාශ්‍ර ලේඛන කියන්නේ.
මුදල් පොතට මූලාශ්‍ර ලේඛනය මෙතන තියෙන විදිහට අපිට ගන්න වෙන්නේ වවුචරය. වෙන කිසි දෙයක් ගන්න වෙන්නේ නැහැ. හරි. ගැනුම් ජර්නලයට. හරි. අපි දැන් මේක ලේසි විදිහට බලමුද? හරපතයි බැරපතයි එන්න ඕනේ ගොඩක් දුරට ආපසු එවුම් සහ යවුම් වලට. ඒක ඕන කෙනෙක් දන්නවනේ. හරි. ආදරයට එන්න බැරිද? මට මේ මම එක සැරයක් YouTube එකේ වීඩියෝ එකක් දැම්මම මේ මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් එනවා මම දාලා තිබුණා ආදරයට එන්න බැරිද ආපසු එවුම් බැරපත කියලා. මම බලමු මොකක්ද මේ කියන්නේ. මම අහුවේ නම් මේක මොකක්ද මේ? එයා කියන්නේ ආදරයට මෙතනින් අයන්නෙන් කියන්නේ මොකක්ද? ආපසු. එන්න බැරිද කියන එකෙන් එයන්නෙන් කියන්නේ එවුම්. බැරිද කියන එකෙන් කියන්නේ බැරපත. අපිට හරි ලේසි දැන් මේක මතක තියාගන්න. ආදරයට එන්න බැරිද? ආපසු එවුම් බැරපත. එහෙනම් ආපසු එවුම් වලට එන්න ඕනේ බැරපත. ආපසු එවුම් එහෙනම් කතා දෙකක් නෑ හරපත. right? ඔහොම මතක තියාගන්න තන විභාගයට ලේසි. right? ඊට පස්සේ පොදු ජර්නලයයි ගැනුම් ජර්නලය මුදල් අතර තමයි දෝලණය වෙන්නේ. ගැනුම් ජර්නලයයි සහ පොදු ජර්නලයට එන්න ඕනේ ජර්නල් වවුචරය. මේකට එන්න ඕනේ ඉන්වොයිස් එක. එහෙනම් මේක ඇවිල්ලා වවුචරය. දැන් අපි ABCD කියලා දාගමු. වවුචරයට D, ඉන්වොයිස් එක A, ජර්නල් වවුචරය B, බැරපත E, හරපත C. D A D E C. බලන්න උත්තරේ මොකක්ද කියලා. උත්තරේ අංක 5. right. දැන් ඊළඟ එකෙන් අහන්නේ පහත වැරදි වලින් ශේෂ පිරික්සුමේ අනාවරණය වන වරද කුමක්ද කියලා. පහත වැරදි වලින් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වරද. ඔය ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වරද කියලා කිව්වහම ඒ කියන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි වෙලා තියෙනවා. මේ සමහරක් වරදි තියෙනවා ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ කියන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරද්දක් හොයන්න කියලා. ඒ කියන්නේ ශේෂ පිරික්සුම ටැලි වෙන්නේ නැහැ කියලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි ශේෂ පිරික්සුම ගහුවොත් මේ පැත්තේ හර තියෙනවා, මේ පැත්තේ බැර තියෙනවා. මේ හරයි බැරයි දාගෙන ගියාට පස්සේ මේ දෙපැත්ත ටැලි වෙන්න බෑනේ. අපි හරියටම කරලා තියෙනවා. ටැලි වෙන්නේ නැහැ. ඒ අවස්ථාවකදී අපි මොකක්ද කරන්නේ? ඒ ටැලි වෙන්නේ නැති පැත්ත. දැන් අපි හිතමු අපිට හර පැත්ත 2700 කියලා හොඳටම ෂුවර්. මේ පැත්ත 2600යි. අපි 100ක් දානවා අවිනිශ්චිත ගිණුම කියලා දාලා මේක ක්ලියර් කරගෙන යනවා. හරිනේ? එතකොට අනාවරණය වන කියපු ගාම ඔයාගේ ඔළුවට එන්න ඕනේ අවිනිශ්චිත ගිණුම. ඒ කියන්නේ වැරදි නිවැරදි කිරීම තුලින් ඔයා මේ හැම වැරද්දක්ම නිවැරදි කරන්න ජර්නල් සටහන් ලිව්වොත් අවිනිශ්චිත ගිණුම සම්බන්ධ වෙන ජර්නල් සටහන අයිති ප්‍රකාශය තමයි ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙනවා කියලා කියන්නේ. තේරුණාද මන්ද? ඒ කියන්නේ දැන් මෙතන වැරදි 5ක් තියෙනවානේ. ඔය වැරදි 5 හදන්න වැරදි නිවැරදි කරන්න ජර්නල් සටහන් ලියනවානේ. එතකොට මොකක් හරි හර බැර කොහොම එනවානේ. අවිනිශ්චිත ගිණුම කොතනකට හරි සම්බන්ධ වුණොත් ඒ කියන්නේ ඒ වරද අනිවාර්යෙන් ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙනවා කියලා. right. 15000ක අපිට විකුණු පොත්වලින් මගේ හැරී ඇතලු. දැන් ඕක වැරදි නිවැරදි කරන්න අදාළ දෙත සටහන මොකක්ද? හරි. විලියම් අපිට විකුණු. ඒ කියන්නේ මුදල් හර විකුණු බැර. මුළු පොත්වලින්ම මගේ හැරිලානේ. එතකොට දැන් මෙයා යනවද? නෑ. අවිනිශ්චිත ගිණුම සම්බන්ධ වෙන්නේ නෑ. එන එක ගන්න බෑ. දෙක මොකක්ද? 4000ක ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමට බැර කර ඇතිලු. 4000ක ලද වට්ටම දුන් වට්ටම් ගිණුමට බැර කරලලු. ලද වට්ටම් දුන් වට්ටම් වලට දාලා. එහෙනම් ලද වට්ටම් හර දුන් වට්ටම් ගිණුමට බැර කරලා sorry. දුන් වට්ටම් හර කරනවා ලද වට්ටම් බැර කරනවා. right? තේරුණාද මන්ද? ඒ කියන්නේ දැන් ලද වට්ටමක් තියෙනවා. ඒ ලද වට්ටම අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ලද වට්ටම් ගිණුමට බැර කරන්න ඕනේ. ණය හිමියා හර ලද වට්ටම් බැර. හැබැයි මේගොල්ලෝ කරලා තියෙන්නේ ලද වට්ටම් ගිණුමට
සමාවෙන දුන්වට්ටම් ගිණුමට තමයි බැර කරලා තියෙන්නේ. ඒතර අපි කරන්න ඕනේ දුන්වට්ටම් ගිණුමට හර කරලා තද වට්ටම් ගිණුමට බැර කරන. ඒ කියන්නේ මෙයා එන්නේ නැහැ. අමිනුෂ්‍ය දිනුම සම්බන්ධ වෙන්නේ නැහැ. 25000ක අලුත් වැඩියා වියදම යන්ත්‍ර ගිණුමට හර කරලා අලුපාන. අලුත් වැඩියා වියදම යන්ත්‍ර ගිණුමට දාලා. එතකොට අලුත් වැඩියා වියදම් යන්ත්‍ර ගිණුමට දාන්න බෑ. ඒතර යන්ත්‍ර ගිණුමින් ඒක ඉවත් කරන්න ඕනේ. එතකොට යන්ත්‍ර ගිණුම බැර යන්ත්‍ර අලුත් වැඩියා ගිණුමට ඕක ගිහිල්ලා හර කරන්න ඕනේ. අවිනිශ්චිත සම්බන්ධ වෙන්නේ නැති නිසා එයාව ගන්නත් බෑ. හතර පොඩ්ඩක් තියමු. පහ බලමු 13000ක විකුණුම් ඉන්වොයිස් 31000ක් ලෙස විකුණුම් ජර්නලයේ සටහන් කරලාලු විකුණුම් ජර්නලයේ වැරදියට තමයි සටහන් කරලා තියෙන්නේ 13000ක විකුණුම් ඉන්වොයිස් 31000ක් දෙපැත්ත මාරු කරලා සටහන් කරලා විකුණුම් ජර්නලයේ ඔබ සටහන් කරලා කියනවා කියන්නේ විකුණුම් ගිණුමත් වැරදි ණයගැති පාලන ගිණුමත් වැරදි එහෙනම් මේ දෙන්නම හැදෙන්න ඕනේ 8000කින් ඒට මෙහෙට වෙලා යන්න ඕනේ රයිට් ඒතකොට එයා සම්බන්ධ වෙන්නේ නැද මේකේ හරිම ගත්තොත් මොකද වෙන්නේ විකුණුම් හර වෙන්න ඕනේ විකුණුම් හර 8000යි විකුණුම් ජර්නලයේ වැරදි කියන්නේ විකුණුම් ගිණුමත් වැරදි අනිත් පැත්තෙන් ණයගැති පාලන ගිණුමත් වැරදි රයිට් එහෙනම් ණයගැති පාලන ගිණුම වැඩිපුර තියෙනවට දාගින් එයාව අයින් වෙන්න ඕනේ ණයගැති පාලන බැර එහෙනම් එයාව එන්නේ නැහැ අවිනිශ්චිත වෙන්නේ නැහැ හතරවෙනි එක ආපසු යවුම් ගිණුමට බැර කරගන්න. ආපසු එවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ආපසු යවුම් ගිණුමට බැර කරලා. ඒ කියන්නේ ආපසු යවුම් හර වෙන්න ඕනේ. ආපසු යවුම් ගිණුමටත් අපි හරණය කරන්නේ. ආපසු යවුම් ගිණුමෙන් ඒක ඉවත් කරලා ආපසු යවුම් ගිණුමට හර කරන්න ඕනේ. මේකේ බැර සටහන යන්නේ කොහෙටද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම බැර. අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා. එහෙනම් හතරවෙනි ගනුදෙනුව තමයි ශීර්ෂ පිරික්සුමෙන් අනාවරණය වන්නේ. අනාවරණය නොවන්නේ කියලා කිව්වොත් ශීර්ෂ පිරික්සුමෙන් අනාවරණය නොවන ගනුදෙනුව අතරට මෙන්න මේ ඔක්කොම අයිති වෙනවා. හතර ඇර මේ ඔක්කොම අයිති වෙනවා. කියන්නේ අවිනිශ්චිත ගිණුම සම්බන්ධ නොවන වැරදි නිවැරදි කිරීම සඳහා අවිනිශ්චිත ගිණුම සම්බන්ධ නොවන ඕනෑම වරදක් ශීර්ෂ පිරික්සුමේ අනාවරණය වෙනවා. නොවනවා කියලා කියන්නේ වැරදි නිවැරදි කිරීම සඳහා අවිනිශ්චිත ගිණුම භාවිතා කරනවා කියන එක. ඒතකොට අවිනිශ්චිත ගිණුම එනවා නම් ජර්නල් එන්ට්‍රි කොතනක හරි එයාව තමයි අපිට ගන්න වෙන්නේ. රයිට්. ඒකත් හරි. හතරත් හරි. පහ මොකක්ද කියන්නේ ණයගැතියන් හා සම්බන්ධයි. රයිට්. මේගොල්ලෝ කියනවා පහත සඳහන් ණයට විකුණුම් තොරතුරු 2015 මාර්තු මාසය සඳහා අදාළ වෙනවා කියලා. ණයගැතිය දීලා තියෙනවා ලකුණු කළ මිල තියෙනවා ඒකට අදාළ වෙළඳ වට්ටම දීලා තියෙනවා ගනුදෙනුව පියවිය යුතු දිනය සහ පිය වූ දිනය තියෙනවා අදාළ දිනට පෙර මුදල් පියවීම සිදු කරයි නම් 100%ක මුදල් වට්ටමක් හිමි වෙනවා කියලා කියනවා වට්ටම් සම්බන්ධයෙන් කතා කරද්දී මම ඊට කලින් කතා කරලා තියෙනවා වට්ටම් වර්ග දෙකයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් ඔය මුදල් වට්ටම් තමයි වර්ග දෙකක් විදිහට අපි හඳුනාගන්නේ දුන් වට්ටම් සහ ලද වට්ටම් කියලා දුන් වට්ටම් සම්බන්ධ වෙන්නේ ණයගැතියන් හා ලද වට්ටම් සම්බන්ධ වෙන්නේ ණය හිමියන් සමග. right? ණය හිමියන්ට ගෙවීම සිදු කරනකොට වට්ටමක් දෙනවා නම් ඒක ලද වට්ටමක්. ණයගැතියන්ගේ මුදල් ලැබෙනකොට ඒගොල්ලන්ට වට්ටමක් දෙනවා නම් ඒක දුන් වට්ටමක්. මේක පොත්වල අපි වාර්තා කරනවා. පොත්වල වාර්තා කරනවා. හැබැයි වෙළඳ වට්ටම් ලොවෙත් පොත්වල වාර්තා කරන්නේ නැහැ. මෙයා වාර්තා කරන්නේ මේ වෙළඳ වට්ටම කියලා කියන්නේ මොකක්ද? ඩිස්කවුන්ට් එක. අපි අර ගන්නකොට ඩිස්කවුන්ට් දාන්න කියලා කියන්නේ ඒවට තමයි වෙළඳ වට්ටම් කියන්නේ. ඒතර මේවා පොත්වල වාර්තා කරන්නේ. දැන් මේ ලකුණු කළ මිල කියලා කියන්නේ දැන් කොයි හරි ෆැන්සි ෂොප් එකකට ගියොත් ක්‍රීම් එකක් ගන්නවා කියලා හිතමුකෝ. අපේ ක්‍රීම් එකක් ගන්නවා කියලා හිතමුකෝ. ඔයගේ ක්‍රීම් එකක් ගන්නවා කියලා හිතමු. ඒ ක්‍රීම් එකේ ලේබල් කරලා තියෙන ප්‍රයිස් එක. රුපියල් 1000යි. රුපියල් 1000යි. ඔයා ඒ ෆැන්සි ෂොප් එකේ කෙනාට කියනවා මේක රුපියල් 900 දෙන්නානේ. අපි ඔයාලගේ කස්ටමර්ස් වනේ. එයා කියනවා ඔකේ මම 110ක ඩිස්කවුන්ට් එකක් දාන්න. ඩිස්කවුන්ට් එක කියන්නේ මොකක්ද? වෙළඳ වට්ටම. right? හරි. එතකොට ලකුණු කළ මිල මේක. ලකුණු කළ මිල කියලා කියන්නේ අර පැකට් එකේ ගහලා තියෙන මිල. බාණ්ඩේ ලේබල් කරලා තියෙන මිල. 110ක් කියන්නේ අපිට ලැබෙන ඩිස්කවුන්ට් එක රුපියල් 1000 උනාට ලකුණු කරලා තියෙන මිල ගනුදෙනුව වෙනකොට වෙන්නේ මේ
මේ 110 අඩු කරාට පස්සේ අගියට කියන්නේ 900ට. ලේබල් කරලා තිබුණාට 1000ට ගනුදෙනුව සිද්ධ වෙන්නේ 900ට. ඩිස්කවුන්ට් එකත් එක්ක ඩිස්කවුන්ට් එක අඩු කරාට පස්සේ අගියට තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි පොත්වල වාර්තා වෙන්නේ. මේක නෙමෙයි. 1000ට ලේබල් කරලා තිබ්බට මේක තමයි පොත්වල විකිණීම් විදිහට ආදායම විදිහට මේ සටහන් වෙන්නේ මේක. right? දැන් මෙතනත් ඒ වගේ. හසිත ණයට අරගෙන තියෙනවා. ඒකේ ලකුණු කළමින 1000යි. ලකුණු කළමින 1000යි වෙළඳ වට්ටම යාර දීලා දෙනවා 10%. එතකොට ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ 1000ට නෙමෙයි. 10%ක් අඩු කළා පස්සේ 900යි. සිසිතට 4000යි. එයාට දීලා තියෙන වට්ටම 5%යි. 5% කියලා කියන්නේ 200යි 3800ට තමයි ගනුදෙනුව වෙලා තියෙන්නේ. right. මේගොල්ලෝ කියනවා ගෙවන්න ඕන දිනේ ඒගොල්ලෝ කියලා තියෙනවා පියවිය යුතු දිනයක් දීලා තියෙනවා. ඒ දිනයට කලින් පිය වුවොත් විතරයි 5% දුන් වට්ටම ලැබෙන්නේ. දැන් හසිතට ගෙවන්න තියෙන්නේ මාර්තු 15. හැබැයි හසිත ගෙවන්නේ මාර්තු 12 කලින් ගෙවලා. අනේ යාට හම්බෙනවා 5% වට්ටම. සිසිතට ඇවිල්ලා යාට කියනවා පියවන්න ඕනේ 20 කියලා. හැබැයි යා පියවන්නේ 25. මෙයාට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපෙන් අහන්නේ ණයගැතියන්ට දුන් වට්ටම් සටහන් කිරීමට අදාළ දිත්ත සටහන මොකක්ද කියලා. right. ඔක්කොටම කලින් දුන් වට්ටම් කැල්කියුලේට් කරන් ඉන්න ඕනේ. මේකට තමයි බලන්න වෙන්නේ දුන් වට්ටම. මේකට 5% කියලා කියන්නේ 900 10ක් 90යි 90න් භාගේ 45යි. ඒතර 900න් 45ක් අඩු කරාම කීයද? ගෙවන්න ඕන මුදල නෙමෙයි 45යි. දුන් වට්ටම 45යි. දුන් වට්ටම 45යි. 900න් 10ක් 90යි භාග 45යි. දුන් වට්ටම 45යි. දුන් වට්ටම සටහන් කිරීමට අදාළ දිත්ත සටහන මොකක්ද? දුන් වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. දුන් වට්ටම් හරයක නිසා 45යි. බැර වෙන්නේ ණයගැති පාලන ගිණුමට 45යි. එහෙනම් හරිම උත්තරේ අංක 1. දැන් බලන්න ඔය MCQ එක ඔයා හරියට විවරණය කරා නම් ඔයාලට කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න. වෙළඳ වට්ටම් ඔයාලා මේක ගත්තොත් වෙළඳ වට්ටම් අහු වෙනවා දුන් වට්ටම්. හතර ඔයා දැනගන්න ඕනේ වට්ටම් වර්ග දෙකයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. මුදල් වට්ටම් කොටස් දෙකකට බෙදුණා දුන් වට්ටම් ලද වට්ටම්. දුන් වට්ටම් ණය ගෙතියන්ට තියෙන්නේ ලද වට්ටම් ණය හිමියන් එක දිට. දුන් වට්ටම් වලට දිට සටහන මොකද්ද? ලද වට්ටම් වලට දිට සටහන මොකක්ද කියලා ලියලා ගන්න. ඊට පස්සේ ලියනවා වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් වාර්තා කරන්නේ නැහැ. ඊට පස්සේ බලනවා මේක සටහන් කරන්න කොහොමද? එතකොට මේකත් එක්ක ණයගැති පාඩු දුන් වට්ටම ආපහු අපිට ආපසු ඒ කියන්නේ රිටර්න් එකක් ආවොත් මොකද වෙන්නේ? ඒ වගේ ණයගැති පාලන විශ්ලේෂණයක් කරගෙන යන්න පුළුවන් මේ කොටස අරගෙන. ඒක කියන්නේ MCQ කරනවා කියලා. එහෙම නැත්නම් මේ උත්තර සපයනවා කියන එක නෙමෙයි. right නැත්නම් මට මෙතන උත්තර ටික ඔක්කොම දෙන්න පුළුවන් මේක කරන්න මේක කියලා. මේක අරගෙන විනාඩි 5ක් විතර සාකච්ඡා කරන්නේ මොකද්ද? මෙහෙම ලද වට්ටම් මෙහෙමයි කියලා. ඇයි ඒක? අඩුම තරම එතනින් හරි පොඩි රිවිෂන් එකක් දෙන්න. මටත් පුළුවන් ඔය කියාගෙන යන්න මේක හදන විදිහ විතරක්. හැබැයි මම අර වට්ටම් මෙහෙමයි වර්ග කරලා මෙහෙම සම්බන්ධ කරලා කොහොම කරන්නේ ඒක තමයි MCQ කරනවා කියලා කියන්නේ. එහෙම නැතු උත්තර සපයනවා කියන එක නෙමෙයි ඕවට. right. උපලබ්ධි වූ නමුත් උපයා නැමැති ආදායම් වගකීම් ලෙස සැලකීම. මේක හැම අවුරුද්දකම වගේ අහලා තියෙනවා. 2015 A level pass paper එකේ ඉඳන් 2019 වෙනකම් ගත්තොත් හැම අවුරුද්දකම වගේ සංකල්ප ගැන අහලා තියෙනවා. ඉතින් මම මේක ලොකුවට කතා කරන්න යන්නේ නැහැ ඒක නිසා. සංකල්ප ගැන දන්නෝ නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. උත්තරේ අංක 5 B සහ D. කතා කරන්න දෙයක් නැහැ. B හා D. B කියන්නේ මොකද? උපචිත අනිත් එක D උපලබ්ධි. උපචිත කාලච්ඡේද සහ උපලබ්ධි සංකල්ප තුනම අදාළ වෙන අවස්ථාව මොකක්ද කියලා කියනවා. අඩමාන ණය වෙන් කිරීම ඇවිල්ලා ඔය තුනටම අයිති වෙන්නේ ගැළපුම් සංකල්පයට තමයි යන්නේ. කාලච්ඡේදේ අවසාන දිනට ගැලපීමේ සටහන්. ඒකත් ගැලපුම්. විකුණුම් පිරිවැය සෙවීමේදී අවසන් තොගේ අඩු කිරීම. ඒකට ඔය තුනම සම්බන්ධ වෙන්නේ නැහැ. ණයට විකුණුම් කාලච්ඡේදයේ ආදායමක් ලෙස සටහන් කිරීම උපලබ්ධි කියන එක අයිති වෙනවා. කාලච්ඡේදයකත් අයිති වෙනවා. උපචිතත් අයිති වෙනවා. ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී වත්කම් හා වගකීම් ගිණුම් වල ශේෂ ඉදිරියට ගෙන යාම. ඒක උපලබ්ධිය අයිති වෙන්නේ නැහැ නේද? එතකොට අංක 4 තමයි උත්තරේ. මූල්‍ය තොරතුරු වල ඉදිරිපත් කරන තොරතුරු විශ්වසනීය නියෝජ්‍යත්වයක් නිරූපණය වෙන පරිදි ඉදිරිපත් කිරීම සඳහා මොනවද තියෙන්න ඕනි කියලා අහන සම්පූර්ණ බව, මධ්‍යස්ථ බව සහ වැරදි වලින් තොරවීම. ඒ කියන්නේ මේ ඕක තමයි අර වර්ගීකරණයට ඉදිරියට අංක 1 තමයි එකට පිළිතුර.
පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි වේද? දැන් බලන්න 6 ඉඳන් 9 වෙනකම් ඔයාලා දින තියරි. තියරි කියලා කියන්නේ මොනවද? සංකල්ප සම්බන්ධ කරලා සහ සංකල්පනාත්මක රාමු සම්බන්ධයෙන් තමයි අහලා තියෙන 6 ඉඳන් 9 වෙනකම්. තියරි ටිකක් තමයි යන්නේ. ඒතකොට දැන් ওই තියරි හරිය දන්නවා නම් ඔතන ওই ලකුණු ටික දාගන්න බැරි කමක් නැහැ නේ. ගණන් හදන්න එතන නැහැ. ඉතින් පේපරේ අමාරුයි කියලා කියන්න බෑ එතකොට. පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි වේද කියලා කියනවා. ණයගෙති ගිණුමක බැරශේෂ තිබිය නොහැකලු. වැරදි. හරශේෂ තියෙන්නත් පුළුවන්, බැරශේෂ තියෙන්නත් පුළුවන්. සියලුම විකුණුම් ජර්නලයේ සටහන් කරයිලු. වැරදි. සියලුම විකුණුම් නෙමෙයි, ණයට විකුණුම් පමණයි අපි විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ. විකුණුම් ජර්නලයේ එකතුව ණයගෙති පාලන ගිණුමේ සටහන් කරනවා. ඔව්, විකුණුම් ජර්නලයේ එකතුව තමයි අපි ණයගෙති පාලන ගිණුමකට ගෙනියන්නේ. සෑම ණයගෙතියෙක් වෙනුවෙම පාලන ගිණුමක් නෑ. සෑම ණයගෙතියෙක් වෙනුවෙන් පාලන ගිණුමක් නම් පවත්වාගෙන යන්නේ නෑ. ණයගෙති ගිණුමක් පවත්වාගෙන යනවා. පාලන ගිණුම කියලා කියන්නේ අර ඔක්කොගෙම සාරාංශය. සෑම විටම ණයගෙති පාලන ගිණුමේ ශේෂය ණයගෙති ලෙජරේ ශේෂය සමග සමාන. හැම විටම සමාන වෙන්නේ අසමාන වන අවස්ථා එන්න පුළුවන්. ඒතකොට තමයි අර ශේෂ සැසඳුම් ප්‍රකාශයක් අපි හදන්නේ. එතකොට නිවැරදි පිළිතුර අංක 3. right. 10 වෙනි එක ණයගැතියෙකු විසින් රුපියල් 50000ක් පියවීම සඳහා 48000ක චෙක් පතක් දුන්නා කියලා කියනවා. හරි. ඒ චෙක් පත අගරු වෙලා කියලා කියනවා. චෙක් පත අගරු වීම සම්බන්ධ තිත සටහන මොකක්ද කියලා අහනවා. දැන් මොකක්ද ලා තියෙන්නේ? ණයගැතියෙක් එයාගේ 50000ක ණය පියවන්න අපිට 48000ක් දීලා. දැන් මෙතන දුන් මට්ටමක් තියෙන 2000ක්. ඒක හඳුනා ගන්න ඕනේ. right. එතකොට දැන් මෙතන අපිට මේ ගානේ කතා කරන්නේ මේ 48000කට තමයි ફોකස් වෙන්නේ. ඇයි මොකද අහන්නේ මේ දීපු චෙක් පත අගරු වෙලා ඒ චෙක් පත අගරු වීම සම්බන්ධ තමයි අහන්නේ. එහෙම නැතුව මේ දුන් වට්ටමක් සම්බන්ධ කරලා ඒව අහන්නේ මේ 48000 අගරු වීම සම්බන්ධ තිතසටහන මොකක්ද කියලා අහනවා. එතකොට මේ 48000 තැන්පත් කරද්දී කොහොමද තිතසටහන? දැන් අපිට ණයගෙතියගේ සල්ලි හම්බ වෙනවා 48000ක්. ඒකේ තිතසටහන මොකක්ද? මුදල්. හරි. දැන් මේක නම් බැංකුනේ. බැංකුව මොකක්ද? බැංකු හර ණයගැති පාලන බැල. right. ණයගැති පාලන නෙමෙයි, ණයගැති ගිණුම. ණයගැති ගිණුම බැල. හරිනේ. මේක අගරු වෙද්දි මොකද වෙන්නේ? ණයගැති අගරු වීමනේ අහලා තියෙන්නේ. ණයගැති ගිණුම හර බැංකු බැල. මේකේ රිවර්ස් එක. තැන්පත් කරද්දී බැංකු හර ණයගැති ගිණුම බැල. ඕක අගර වෙනකොට රිවර්ස් එක එනවා ණයගැති ගිණුම හර බැංකු බැල. right. නිසා විසින් බාණ නිෂ්පාදනාගාරයක් හා අලෙවි කිරීමේ වෙළඳසැලක් වෙන්වෙන්ව පවත්වාගෙන යනවලු. 15/3/31 දින ව්‍යාපාරයේ ගින්නක් ඇතිවෙලා සියලුම තොග විනාශ වෙලා තියෙනවලු. අපෙන් අහනවා මේ ව්‍යාපාරයේ මුළු නිෂ්පාදන පිළිවෙල සහ නිමි තොගේ වටිනාකම. එතකොට ඒගොල්ලෝ අමතර තොරතුරු වශයෙන් ආරම්භක සහ අවසාන අමුද්‍රව්‍ය දීලා තියෙනවා. ආරම්භක නිමි දීලා තියෙනවා. නොනිමි සම්බන්ධයෙන් මුකුත් දීලා නැහැ. කාලච්ඡේදයේ විකුණුම් ආදායම කියනවා පිරිවැය මත 120ක ලාභාන්තිකයක් පවත්වාගෙන මේගොල්ලෝ භාණ්ඩ විකිණීම සිදු කරනවා කියලා තමයි කියන්නේ. දැන් ඔන්න ඕක තමයි ඔය පිරිවැය මත 120ක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේමයි. අපි භාණ්ඩයක් හදනවා කියමුකෝ. ඒ භාණ්ඩේ කොස්ට් එක නැත්තම් පිරිවැය 100යි කියලා හිතන්නකෝ. මෙන්න මේක ගොඩක් වටිනවනේ. අපි ඒ ඔක්කොම පැත්තක දාන්නකෝ. අපි සාමාන්‍ය භාණ්ඩයක මිල තීරණය කරන්නේ එයාගේ පිරිවැය ගණනය කරන එක. භාණ්ඩයක් හදන්න යන පිරිවැය ගණනය කරලා ඒකට මොකක් හරි ලාභයක් එකතු කරනවා. ඒක පිරිවැයෙන් ප්‍රතිශතයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි තීරණය කරපු ලාභයක් වෙන්න පුළුවන්. කියන්නේ ඒක සමාගමේ ප්‍රතිපත්තියක්. සමහරක් සමාගම් වල කියනවා පිරිවැය කොච්චරද ඒකින් 120ක් වෙන්න ඕනේ ලාභය කියලා. සමහරක් ඒවල කියනවා පිරිවැයට රුපියල් 100ක් එකතු කරලා ලාභ, ඒ කියන්නේ ලාභය 100යි, පිරිවැය 800යි, අපේ ලාභය 100යි. සමාන පිරිවැය 50යි, ලාභය 100යි. ඒගොල්ලෝ ඒතකොට ප්‍රතිශතයක් නැහැ. ඒගොල්ලෝ කෙලින්ම කියන ලාභය 100ක් විදිහට එකතු කරන්න කියලා. ඒ කියන්නේ පිරිවැයට 100ක් එකතු කරලා විකුණන්න කියලා කියනවා. එතකොට මිල හැදෙන්නේ භාණ්ඩයක මිල හැදෙන්නේ පිරිවැය එකතු කිරීම ලාභ සමානයි මොකද්ද මේ?
මිල බාණ්ඩේ මිල. හරිනේ. එතකොට දැන් මේගොල්ලෝ කියනෝනේ 120ක ලාභාන්තිකය කියලා. ඒ කියන්නේ පිරිවැය රුපියල් 100ක බාණ්ඩයක ලාභෙ වෙන්නේ කීයද? පිරිවැයෙන් 120ක්. ඒ කියන්නේ කොච්චරද? 20යි. බාණ්ඩේ පිරිවැය 100යි නම් ඒකෙන් 120ක් විදිහට ලාභෙ තීරණය කරන්න කියලා කියනවා. එතන බාණ්ඩේ මිල 200යි නම් 140යි ලාභෙ. බාණ්ඩේ මිල 600යි නම් 600ට 120ක්. ඒ කියන්නේ 120යි ලාභෙ. ඒ වගේ බාණ්ඩේ මිල 100යි නම් එයාගේ ලාභය වෙන්නේ 100න් 120ක්. ඒ කියන්නේ 20යි. එතකොට මිල වෙන්නේ පිරිවැය දන ලාභ සමානයි 120යි බාණ්ඩේ මිල. ඕක තමයි දැන් යාළුවගේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය. හරි. ඕක ලියාගෙන අපි යමු ඉතුරු ටික හදන්න. දැන් අපිට ඔක්කොටම කලින් මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න වෙනවා. මොකද මම හැමතිස්සෙම මම එදා සමාගම් ගැන කතා කරද්දී සමාගම් සහ නිෂ්පාදන ගිණුම් ගැන කතා කරද්දී මම කිව්වා නිෂ්පාදන ගිණුමක ව්‍යාපාරයක ගැනුම් වෙන්නේ එම ව්‍යාපාරයේ මුළු නිෂ්පාදන පිරිවැය. ඒ ව්‍යාපාරයේ ගැනුම් කියලා අපි සලකන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට ඔය හානි වෙච්ච තොගය හොයාගන්න අපිට ගැනුම් අත්‍යවශ්‍ය වෙනවා. right? අපි මුළු නිෂ්පාදන පිරිවැය හොයාගෙන යමු. අමුද්‍රව්‍ය තියෙනවා 100යි. මම මේවා වැඩි මුකුත් ලියන්නේ නැහැ. අමුද්‍රව්‍ය මිලදී ගැනීම 420යි. අවසාන තොග වටිනාකම 50යි. right? 520යි 50යි කියලා කියන්නේ 12න් 5ක් 7යි 470යි. right? 470යි. ඍජු ද්‍රව්‍ය පිරිවැය හැර මුළු නිෂ්පාදන පිරිවැය 180යි කියලා කියනවා. එතන මේකට 180 එකතු කරනවා. ඒ අරෙන්න වෙන මුකුත් නැහැ, නොනිවි මුකුත් නැහැ. 650යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1 3 2 අතර මොකක් හරි පිළිතුරක්. 1 2 3. 5 සහ 4 ගන්න බෑ මොකද මුළු නිෂ්පාදන පිරිවැය 700ක් විදිහට තියෙනවා. right? මේ තුන් දෙනාගේ එකක් තමයි වෙන්න ඕනේ. right? උත්තරේ තෝරන්න නම් අපිට හොයන්න වෙනවා විනාශ වුණ නිමිතෝගේ වටිනාකම. හරිනේ. එතකොට දැන් අපිට ඒක හොයන්න තියෙනවා විකුණුම් තියෙනවා. විකුණුම් කීයද? මේ ව්‍යාපාරයේ විකුණුම් 900ක් කියලා කියනවා. ඊට අපිට තියෙනවා ආරම්භක තොගේ තියෙනවා. ගැනුම් තියෙනවා. ඊට පස්සේ අග තොගේ තියෙනවා. එතන අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. අපිට දරලාභය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. විකුණුම් පිරිවැය හොයාගත්තා නම් ආරම්භක තොගේ කීයද? 200යි. ගැනුම් 650යි. අග තොගේ වටිනාකම හොයාගන්න පුළුවන් මෙතන විකුණුම් පිරිවැය හොයාගත්තා නම්. රිවර්ස් එකක් ගහලා හොයාගන්න පුළුවන්. මෙතන විකුණුම් පිරිවැය හොයාගත්තා නම් රිවර්ස් එකක් ගහලා මෙතන හොයාගන්න පුළුවන්. ඒ මේ දෙන්න එකතු කරලා මෙයාගෙන් අඩු කරලා එන උත්තරේනේ මේක. එතකොට මෙයා ආවොත් මෙයාව උත්තර කරලා හොයන්න පුළුවන්. ඒකට විකුණුම් පිරිවැය අපිට ඕනේ. විකුණුම් පිරිවැය හොයන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ මිල කියන්නේ 900යි. අපි විකුණුම් පිරිවැය දන්නේ ලාභය කියන්නේ 120යි. හරිනේ. මිල කියන්නේ නිකන් සේල් එක වගේනේ. එතකොට අපිට පිරිවැය හොයන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? මේ 900 120න් බෙදලා 20න් වැඩි කරා නම් අපිට එනවා මොකක්ද? පිරිවැය. ඒ කියන්නේ විකුණුම් කියලා කියන්නේ මිල වැඩි කිරීම මේ ඒකක ප්‍රමාණයනේ විකුණුපු ඒකක ප්‍රමාණය. එතකොට අපිට තියෙනවා මුළු විකුණුම්. මුළු විකුණුම් කියලා කියන්නේ 120යි. හරිනේ? ලාභය 20යි. එතකොට පිරිවැය හොයන්න පුළුවන්. ඉතින් මේක බෙදන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. යන්න ගියාම තමයි වැඩි තියෙන්නේ. 20ට 1යි මෙයාට 6යි. 90ට කීයද? 8ක් 6ට 48යි නේ. 60 එකක් ගන්නවා 1යි 6යි 150යි. හරිනේ 150යි. 60 8 150යි. 6යි 6යි 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 150යි. 6යි 6
150. එතකොට විකුණුම් පිරිවැය කීයද? 150යි. විකුණුම් පිරිවැය 150යි. right? සමා වෙන්න 120 වැඩි කිරීම 150 නෙමෙයි උතට එන්න ඕනේ. මෙතන 20 නෙමෙයි අපිට ගන්න අපිට හොයන්න ඕනේ පිරිවැයනේ. ඒතර 120 හොයලා වැඩක් නැහැ නේ. ඒතර අපි හොයන්න ඕන කොච්චරද? 100 කොටස තමයි හොයන්න. එතකොට හරි 150යි 900යි ලාභ 150යි. ඒ කියන්නේ 900 150ක් අඩු කරා නම් අපිට හම්බ වෙනවා පිරිවැය කොච්චරද කියලා. ඒක 750යි. 750 right. මෙතන කීයද? 850යි. මෙතන 750යි. ඒ කියන්නේ අපේ අගතොගය 100යි. ඒ කියන්නේ උත්තරේ අංක 1. තේරුණාද මම කරපු එක? දැන් ඒ කියන්නේ මෙහෙමයි. මට විතර පැටලුණා. මෙතන විකුණුම් 900යි. 900යි කියලා කියන්නේ ඒක සමාන වෙනවා 120ට. එතකොට අපි හොයන්න ඕනේ මොන කෑල්ලද? එක්ක 20 කෑල්ල. ඒ කියන්නේ ලාභ කෑල්ල හොයලා ලාභ කොච්චරද කියන හොයලා මෙතනින් උත්ත කරලා ගෙලිමු පිරිවැය ගන්න පුළුවන්. හරිනේ? 12 13 සහ පිළිතුරු සපයන පහත තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. ඒගොල්ලෝ මොකක්ද කියන්නේ? 12 වෙනි ප්‍රශ්නෙන් අහනවා ෂෙය හොයන්න කියලා කියනවා. පාරේ 331 සඳහා ෂෙය වටිනාකම බලමු මේ කියවලා සීමා සහිත අශෝක පොදු සමාගම ඔවුන් සතුව පැවති ලොරි රථය 15/3/31 ප්‍රත්‍යාංගණය කරලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවක ඔය ඩේට් එක ඔය සාමාන්‍ය ෂෙය නම් හොයනකොට මේ වගේ ඉරි කැලලක් ගහලා ඩේට්ස් ටික හරියට දාගන්න. එතකොට අපිට ලේසියි. 15/3/31 ප්‍රත්‍යාංගණය කරලා තියෙනවා කීයකටද? 3000කට. මෙයාව අරගෙන තියෙනවා 12/9/30 කීයටද අරගෙන තියෙන්නේ? 2700ට. යාගේ ජීව කාලය 13යි කියලා කියනවා අවුරුදු. සුන්පුර්ණගේ 100ක් කියලා කියනවා. right? okay. දැන් අපෙන් අහනවා මෙන්න මෙදාට ෂෙය කොච්චරද කියලා. හරිනේ. ඉතින් එදාට ෂෙය හොයන්න මහලුකු දෙයක් නෙමෙයි. දැන් ප්‍රත්‍යාංගණය කරන්නේ ෂෙය කරලා ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ 15/3/31ට. ඒ කියන්නේ මේකේ කාලච්ඡේදය ආරම්භ වෙන්නේ 14 නේ. 14 4යි එකනේ. එතකොට මෙදා ඉඳන් මෙදාට ෂෙය කරලා තමයි ප්‍රත්‍යාගණනය කරන්නේ 3000ට. right? හරි. එහෙනම් අපි ෂෙය හොයන්න භාවිතා කරන්නේ 2700. සුන්පුන් තියෙනවා 100ක් බෙදනවා 13න් අවුරුදු 13යි. මෙතන 2600යි. 2613න් බෙදුවාම 200යි වාර්ෂික ෂෙය. එහෙනම් පිළිතුරු අංක 1. right? ඊට පස්සේ කියනවා මුළු විස්තීර්ණ ආදායමට වන බලපෑම. මුළු විස්තීර්ණ ආදායම කියලා කියන්නේ මොකක්ද? කාලච්ඡේදයේ ලාභය හෝ ඒ කියන්නේ අපි දර ලාභය හොයලා අර කොම පිළිවෙල වියදම් ටික ඔක්කොම අඩු කරලා බදු අඩු කරාට පස්සේ එන කාලච්ඡේදයේ ලාභය තියෙනවනේ. ලාභය හෝ අලාභය තියෙනවනේ. කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය තියෙනවනේ. ඒකට එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායම. මේ දෙන්න එකතුව. එතන කාලච්ඡේදයේ ලාභයට හෝ අලාභයට වෙන බලපෑම ඇවිල්ලා අපි එකක් හොයාගත්ත ෂෙය. ඒක බලපාන මෙතන. ෂෙය 200. වෙනත් විස්තීර්ණ ආදායමට අපි බලමු මෙතන ප්‍රත්‍යාගණ ලාභයක් දෙන්නේ අලාභයක් දෙන්නේ කියලා. දැන් අපි දන්නවා වෙළඳපොළ වටිනාකම කීයද? 3000යි. වෙළඳපොළ වටිනාකම 3000යි. right? okay. අපි එනම් හොයාගමු මෙයාගේ ධාරණාගේ කීයද කියලා මෙදාට. 15/3/31 දවසට ධාරණාගේ. මේ ඇවිල්ලා වෙළඳපොළ වටිනාකම. 15/3/31ට ධාරණාගේ හොයාගන්න වෙනවා. එදාට ධාරණාගේ හොයන්නේ කොහොමද? මෙයාගේ සමුචිත ෂෙය වලින් මෙයාගේ පිරිවැයෙන් සමුචිත ෂෙය අඩු කරනවා. 2700න් අඩු කරන්න ඕනේ සමුචිත ෂෙය. සමුචිත ෂෙය අඩු කරන සමුචිත ෂෙය කොච්චරද කියලා හොයාගන්න වෙනවා.
12.9 කියලා කියන්නේ මෙයාව ගන්න පුළුවන් 12.10 කියලා. එහෙනම් 12.10 ඉඳන් 13.3:31ට මෙතනට මාස 6යි. එහෙනම් මාස 6කට ෂේ හොයාගන්න වෙනවා. දැන් අපේ අවුරුද්දකට 200යි, ඒ කියන්නේ මාසෙකට 100යි. අවුරුද්දකට 200 කියලා හෙව්වේ කොහොමද? අපි කලින් හෙව්වනේ අවුරුද්දකට 200 කියලා. ඒ කියන්නේ මාසෙකට 100යි. 13.3:31 ඉඳන් 14.4:1ට එක අවුරුද්දයි. මෙතන ඉඳන් මෙතනට තව අවුරුද්දයි. එහෙනම් අවුරුදු දෙකයි. මාසෙකට 200යි නම් සමාන අවුරුද්දකට 200යි නම් අවුරුදු දෙකකට 500යි. එහෙනම් මෙයාගේ සමුචිතශය 500යි. right? එහෙනම් මෙයාගේ පිරිවැයෙන් 500ක් අඩු කරාම මෙයාගේ ධාරණ ගේනවා 2030 කියලා. 2030 කියලා. 2030. right. දැන් රුපියල් 3000ක අපේ වටිනාකම 2300යි. ධාරණ වටිනාකම. වෙළඳපොළ වටිනාකම 3000යි. 2200ක එකක් 3000කට අපිට විකුණන්න පුළුවන්. කට ඇල්ලලා තියෙන්නේ වෙළඳපොළ වටිනාකම. ඒ කියන්නේ මෙයා ලාභය. මෙයා ඇවිල්ලා ලාභය. මෙයා ලාභය. දෙන්න අතර පරතරය කීයද? 800යි. ඒ කියන්නේ ප්‍රත්‍යාගමන ලාභයක් වෙනවා 800. right? හරි. එහෙනම් අපිට මුළු විස්තීර්ණ ආදායමට ෂෙයා බලපෑම 200යි. වෙනත් විස්තීර්ණ ආදායමට වන බලපෑම ප්‍රත්‍යාගමන ලාභ කීයද? 800යි. මේකේ ශුද්ධ බලපෑම 600යි. ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් 600කින් වැඩි වෙනවා. අංක 4 තමයි පිළිතුර වන්නේ. හරි. 14 4.1 දින ලක්ෂයක් යොදා ආරම්භ කළ මහේන්ද්‍රන්ගේ ව්‍යාපාරයේ ක්‍රමානුකූලව ගිණුම් දැරීමක් සිදු කළ නැහැ කියලා කියනවා. right. 15.3:31 දිනට මුළු වත්කම් දීලා තියෙනවා, මුළු වගකීම් දීලා තියෙනවා. right. ගිණුම් වර්ෂය තුල ලක්ෂ 4.50ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යොදවලා තියලා කියනවා අයිතිකරුගේ මෝටර රථය. අපිට කියනවා වර්ෂයේ ලාභය හෝ අලාභය හොයන්න කියලා. එතකොට මෙතන අපිට අවශ්‍ය වෙන්නේ අන ලාභය හෝ අලාභය හොයන සමීකරණය. මොකක්ද? අග ශුද්ධ වත්කම් වලින් අඩු කරනවා ආරම්භක ශුද්ධ වත්කම්, එකතු කරනවා ගැහිලි, අඩු කරනවා අතිරේක ප්‍රාග්ධනය. අග ශුද්ධ වත්කම් කීයද? ශුද්ධ වත්කම් හොයන්නේ කොහොමද? වත්කම් මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරනවා. මෙතන මුළු වත්කම් 800යි, මුළු වගකීම් 350යි. එතනින් අඩු වෙනවා ආරම්භක ශුද්ධ වත්කම් කොච්චරද? 600යි. මෙදාට ගැනිලි බිඳුවයි. අතිරේක ප්‍රාග්ධනය බිඳුවයි. අතිරේක ප්‍රාග්ධනය 4.50. 800න් 350ක් අඩු කරාම 450යි. 600යි අඩු වෙන්න ඕනේ 450. මේකේ පිළිතුර ආවහම අලාභයක් එන්නේ. මේකේ පිළිතුරුම එන්නෙම අලාභයක්. මෙතන 450යි. 600න් 450ක් අඩු කරාම 150යි. 600යි. 600ක අලාභයක් එන්න ඕනේ. උත්තරය අංක right. 15 හස්ත කර්මාන්තයේ නියුතු කාන්තාවක් විසින් පවත්වාගෙන යන ශ්‍රී පාලී කාන්තා අභිවෘද්ධි සංගමයේ 14.3:31 දිනට හිමිකම් දීලා තියෙනවා. right. අපිට මොකද කියන්නේ? අපිට කියනවා මුළු හිමිකම් වල වෙනස් වීම කොච්චරද කියලා. හරි. අපි දාමු සම්මුතිත අරමුදල කොච්චරයිද? 180යි. ගොඩනැගිලි අරමුදල 700යි. යාව ජීව සමාජික මුදල පොඩි දේවල් ටිකක් වෙලා තියෙනවා. මුළු හිමිකම් වල වෙනස් වීම කොච්චරද කියලා අහන්න. මුළු හිමිකම් වල වෙනස් වීම කියන්නේ ඩිෆරන්ස් එක. හරි බලමු.
15/3/31 දිනේ අවසන් වර්ෂය තුල ගොඩනැගිලි අරමුදල භාවිතා කරලා 30000ක ගොඩනැගිලි අලුත් වෙඩියාවක් කරලා තියෙනවා. හරි. ඔය ගොඩනැගිලි අලුත් වෙඩියාවේ විදසටහන මොකක්ද වෙන්නේ? අලුත් වෙඩියාව කියලා කියන්නේ වියදම. ඒතකොට මේ වියදම ආදායම් වියදම් වලට යනවා. දැන් මෙතන ආදායම් වියදම් නැහැනේ. ඒ කියන්නේ සමුචිත අරමුදලට තමයි මේක බලපාන්නේ. හරිනේ. එතකොට එතන අඩු වෙන්න ඕනේ 30000ක්. ගොඩනැගිලි අලුත් වෙඩියාව බැර වෙනවා 30000ක්. හරිනේ. ගොඩනැගිලි අලුත් වෙඩියාව හර ගොඩනැගිලි අරමුදල බැර. හරිනේ. යාව ජීවකෙන් 10000ක් ආදායම් වියදම් මාරු කරලා තියෙනවා. යාව ජීව සමාජික අරමුදල හර සමුචිත අරමුදල බැර. ඉහත ගනුදෙනු වලින් පස්සේ අතිරික්තයේ 20000ක් කියලා කියනවා. අතිරික්තයක් තියෙනවා. ඒ අතිරික්තය මෙතනට එනවා. හරි. එහෙනම් මෙතන බලමු බැලන්ස් එක කොච්චරක් එනවද කියලා. මෙතන 20යි 730 670යි. මෙතන 180යි. මෙතන 30 කැපිලා යනවා. එතකොට එතන 180යි එන්නේ. මෙතන 8යි 10යි 17යි 6කට 8යි. අටයි 10යි 13 7යි 9යි 930යි. එහෙනම් මුළු හිමිකම් වැඩි වෙලා තියෙනවා කොච්චරකින්ද? 20000කින් වැඩි වෙලා තියෙනවා. මුළු හිමිකම් 20000කින් වැඩි වෙලා තියෙනවා අංක 4. දැන් මේ වගේ අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ අපි? දැන් ඒගොල්ලෝ කියනවා මේක තමයි මුළු හිමිකම. මේ ගනුදෙනු වාර්තා කරන්න පස්සේ. ඊට පස්සේ අපෙන් අහනවා මේ ගනුදෙනු ටික වාර්තා කරාට පස්සේ මුළු හිමිකමේ අඩුහරි වැඩිවීම හරි. එතකොට මේවට පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් වෙනවා. එතන අපි මොකද ලියා ගන්න ඕනේ? මේ විදිහට ලියා ගන්නවා. මේකට හර බැර ටික දාගෙන යනවා. හරිනේ. ගොඩනැගිලි අලුත් වෙඩියාවක් කරලා තියෙන එකට භාවිතා කරලා තියෙන ගොඩනැගිලි අරමුදල. එතන ගොඩනැගිලි අරමුදලෙන් ගිහිල්ලා මෙතන තමයි යන්නේ. ඒතර ඒකේ බලපෑමක් තියනවද? මේක සටහන් කරන්න ඕනෙත් නෑ. මෙතනින් අරගෙන මෙතන දැම්මා වගේ කතාවක්. ඒතර ඒක ඕනෙත් නැහැ. හරිනේ. ඊට පස්සේ කියනවා ආදායම් වියදම් ගිණුමට මාරු කළා. ඒතර මෙතනින් අපි කියනවා යාව ජීව අරමුදල අපි සමහරක් වෙලාවට එකවර ආදායමක් ලෙස හඳුනා ගන්නවා. සමහරක් වෙලාවට එකවර හඳුනා ගන්න නැහැ. වගකීමක් විදිහට මුලින්ම වාර්තා කරලා කොටස ආදායම් වියදම් ගිණුමට යනවා. ඒ කියන්නේ මොකද්ද? යාව ජීව අපිට සල්ලි හම්බුනහම මුදල් හර කරලා යාව ජීව සමාජික අරමුදලකට ගිහිල්ලා දානවා. දාලා හැම අවුරුද්දෙම අර ෂෙයා කරනවා වගේ කොටස මාරු කරන ආදායම් වියදම් ගිණුමට. ඒතර මෙතනින් කොටසක් අඩු වෙලා මෙතනට එකතු වෙනවා. ඒකෙත් බලපෑම නෑ මේ. එතනත් බලපෑම 0. එහෙනම් මොකක්ද බලපෑම තියෙන්නේ? අතිරික්තය විතරයි. එහෙනම් අතිරික්තය මෙතනට එකතු වුණාම හරි. හරිනේ. එතකොටත් අපිට එනවා සුද්ධවත්කම් කියන 930. එහෙනම් ඇත්තටම බලපෑම වෙන්නේ මේ වර්ෂයේ අතිරික්තය 20000 විතරයි. මේ වල බලපෑම 0 මේ. එතකොට අතිරික්තය තමයි අපේ මේකට බලපෑම 20000කින් වැඩි වෙනවා. හරි. 16 හරි. ඒක ගණන් හදන්න නැහැ. හවුල් ව්‍යාපාරික ගිණුම් තැබීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශ තමයි අහන්නේ. right. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුම් තුලින් කීර්තිනාමය ගැලපුවහම මුළු හිමිකම ඉහළ යනව නැහැ. අපි කීර්තිනාමය ගැලපුවහම ප්‍රාග්ධන ගිණුම් තුලින් ඒකේ ඩිෆරන්ස් එක 0. ඒ කියන්නේ ඒකෙන් මොන බලපෑම 0. ඇයි අපි මොකක්ද කරන්නේ? කීර්තිනාමය පැරණි අනුපාතයට හර කරලා එම අනුපාතයටම බැල කරනවා. හරිනේ. හර බැලන යන්නේ කොහොම හරි අර කීර්තිනාමය 600යි නම් 600 මුලින් දෙකට බෙදලා හර කරනවා. නැත්නම් දෙකට අපි හර කරනවා. ඊට පස්සේ තුනට බෙදලා බැල කරනවා. ඉතින් කොහොම ගණන් දෙපැත්තට 600 යනවා. මේ පැත්තත් බැල වෙනවා 600කින් මේ පැත්තත් හර වෙනවා 600කින්. මේ දෙන්නගේ බලපෑම නෑ බිඳුවක්. එතකොට ඒ හරි. හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා හවුල්කරුවෙකුට ගෙවන්න ඕන මුදල හිමිකම කියන්නේ ගෙවන්න ඕන හිමිකම ණය ගිණුමකට මාරු කරනහම මුළු හිමිකම අඩු වෙනවා. හරිනේ. එක්කෙනෙක් අයින් වෙනකොට එතන අපි හිමිකම විදිහට පෙන්නනකොට කොහොමද අඩු වෙනවා. ඒතරට වගකීම් වැඩි වෙනවා. එතන B හරි. ව්‍යාපාරික වියදම හවුල්කරුවෙකු තම පෞද්ගලික මුදලින් පියවුවා මුළු හිමිකමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මුළු හිමිකමට. එයා කවදා හරි ඒක ගන්නවනේ. right. එතකොට A හා B තමයි එන්නේ.
හවුල් ව්‍යාපාර පනත 24 වගන්ති ඇතුළත් නොවන ප්‍රකාශයක් වන්නේ මොකක්ද කියලා අහනවා. බලමු ඇතුළත් තුන ප්‍රකාශ කරනවා කියලා. ලාභ ලාභ සම ඔව් ඒක හරියි. හවුල්කරුවට වේතන ලද නොහැකි බව. ඒක හරි. ඒක ඇතුළ වෙනවා. ඒ කියන්නේ හවුල්කරුවට වේතන ගෙවන්න බැහැ කියලා. 3. හවුල්කරුවන් සිදු කරන ගැනීම මත පොලියක් අය කළ යුතු බව. ගැනීම පොලිය දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මේක වැරදි. ඒක 3 තමයි උත්තරේ වෙන්නේ. අපි බලමු 4 සහ 5 ප්‍රාන්තන ශීර්ෂපොත් මත පොලියක් ලද නොහැකි බව. ඒකත් හරි. හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා සිර 5ක පොලියක් දෙන්න ඕනේ. හරි. ඒක උත්තරේ අංක 3. සමාගමක මුදල් ප්‍රවාහ ප්‍රකාශන සකස් කිරීමේදී මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහයන්ට අයත් වන ඒවා පමණක් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. බලමු. කොටස් නිකුතුව එනවා මූල්‍ය ක්‍රියාකාරකම් වලට. මම LKS 7 තියරිය එවලා තියෙනවා. PDF එක එවලා දෙනවා කලින්. ඒතකොට ඒක ඩවුන්ලෝඩ් කරගත්ත නැති ළමයි කවුරුහරි ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද අලුතෙන් සම්බන්ධ වෙච්ච හැමෝටම පරණ මැසේජස් බලන්න පුළුවන්. ණය ගෙවීම වෙනවා මූල්‍ය වලට. ණය පොලිය ගෙවීම අපි දාන්නේ නැහැ. අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් තුන තමයි ණය පොලිය දාන්නේ. දෙවෙනි එක කොටස් නිකුත් කිරීම ආදායම් බදු ගෙවීම. ආදායම් බදු ගෙවීම අපි වර්ගීකරණය කරන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ. කල්බදු මූලික ගෙවීම, කල්බදු ණය ගෙවීම, කල්බදු පොලිය ගෙවීම. කල්බදු වුණත් එක බැංකු ණයක් වුණත් පොලිය ගෙවීම යන්නේ මෙහෙයුම් වියදම් වලට. කල්බදු ණය ගෙවීම, ණය මුදල් ලබා ගැනීම, ලාභාංශ ගෙවීම. මේ තුනම එන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. ණය මුදල් ලබා ගැනීම, ලාභාංශ ගෙවීම, ලාභාංශ ලැබීම, ලද ලාභාංශ ආයෝජන ක්‍රියාකාරකම්. උත්තරය අංක 4. සීමිත සුලෝචන පොදු සමාගමේ 14/3 දිනට මූල තත්ත්ව ප්‍රකාශන මුදාගත්ත ශේෂ කිහිපයක් දීලා තියෙනවා. විස්තරයක් දීලා තියෙනවා. ඉහත ගනුදෙනු වාර්තා කිරීමෙන් පසු ව්‍යාපාරයේ මුළු හිමිකම මට්ගෙන් ළමයි කහලා තිබුණා ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය පිළිබඳව කරන්න කියලා. එයාට මේක මම හිතනවා හොඳ ප්‍රශ්නයක් වෙයි කියලා. රයිට්? ඕකේ අපි දාගෙන යමු. වරණීය කොටස් ප්‍රාර්ථනය කියලා දීලා තියෙනවා. නිදහස් කළ හැකි කියලා තියෙනවා. ඔය වරණීය කොටස් ප්‍රාර්ථනය වකෝ ප්‍රාර්ථනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? නිදහස් කළ හැකි, නිදහස් කළ නොහැකි කියලා. right? වකෝ ප්‍රාර්ථනය කොටස් දෙකයි. නිදහස් කළ හැකි සහ නිදහස් කළ නොහැකි. මේ නිදහස් කළ හැකි වකෝ ප්‍රාර්ථනය අපි මූලික තත්ත්ව ප්‍රකාශන හඳුනාගන්නේ හිමිකම් මේ සංරචකයක් විදිහට නෙමෙයි. ඒක අපි හඳුනාගන්නේ වගකීමක් ලෙස. ඒ කියන්නේ ණයක් ලෙස. ජංගම නොවන වගකීමක් ලෙස තමයි අපි හඳුනාගන්නේ. මෙහා හිමිකමේ සංරචකයක් නෙමෙයි. වකෝ ප්‍රාර්ථනයේ නිදහස් කළ හැකි වකෝ ප්‍රාර්ථනය ජංගම නොවන වගකීම. ඒ කියන්නේ ණයක් ලෙස තමයි අපි ආව හඳුනාගන්නේ. එයා වගකීම් ස්වරූපේ එක්කෙනෙක්. වකෝ ප්‍රාර්ථනයේ නිදහස් කළ නොහැකි එක හිමිකමේ සංරචකයක්. එයා හිමිකමේ අයිතමයක් නැත්තම් හිමිකම් ප්‍රාර්ථනයක් විදිහට තමයි හඳුනාගන්නේ. හිමිකමක් විදිහට තමයි හඳුනාගන්නේ. right? එතකොට නිදහස් කළ හැකි ඒවා වගකීම් ස්වරූපයයි, නිදහස් කළ නොහැකි ඒවා හිමිකම් ස්වරූපයයි. දැන් මෙතන තියෙන නිදහස් කළ හැකි එක, ඒ කියන්නේ ණය ස්වරූපේ එකක්. එතකොට ඒවා අපි ගන්නෙ නැහැ හිමිකමේ සංරචක විදිහට. right? එතකොට මෙතන හිමිකමේ සංරචක වෙන්නේ සාකෝ ප්‍රාර්ථනය, ප්‍රත්‍යාගමන සංචිතය සහරංගවාග තිබැම් කොමඩ කියල එකක් ගැව්වා. සාකෝ තියෙනවා ආරම්භයේ 2500ක්, ප්‍රත්‍යාගමන සංචිතය 150යි, රඳවාග තිබැම් 250යි. 14-15 වර්ෂය තුළ කොටස් පරුවන් රුපියල් 50 බැගින් සාමාන්‍ය කොටස් 10000යි, කොටස් 50 බැගින් වර්ණීය කොටස් 20000ක් නිකුත් කර එකවර මුදල් ගත්තා. ඔය ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් වකෝ නිදහස් කළ හැකිද, වකෝ නිදහස් කළ නොහැකිද කියලා
අදාළ වන්නේ නැත. එතනදී අපි ගන්නවා දෙකම. right? ගෙවූ ලාභාංශ සියල්ලක්ම රඳවාගත් ඉපැයුම් වලට තමයි එන්නේ. පහළවේ 3.31 වර්ෂයේ ලාභය කාලච්ඡේදයේ ලාභය අපි දාන්න රඳවාගත් ඉපැයුම් වල කියන 1.80යි. 1.80. පොදු සංචිතයට 60ක් මාරු කළාලු. පොදු සංචිතයට 60ක් මාරු කළාලු. පොදු සංචිතය ඒකට අපි උපයෝගී කරගන්නේ රඳවාගත් ඉපැයුම්. සංචිත ප්‍රාග්ධනිත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. සංචිත ප්‍රාග්ධනිත. සංචිත ප්‍රාග්ධනිත කියලා කියන්නේ රඳවාගත් ඉපැයුම් උපයෝගී කරගෙන කොටස් ටිකක් කරලා තියෙනවා. එහෙනම් කියන්න හිමිකම් නිකුතුවක් කියලා කියන්නේ දැනට සිටින කොටස්කරුවන්ට මුදල් භාවිතා කරලා සාමාන්‍ය කොටස් නිකුත් කරනවා. එතනදී ඉදිරි සටහන වෙන්නේ මුදල් හර සාකෝ බැල. ප්‍රථම වරට ඉඩම් ප්‍රත්‍යාගමනයක් කරලා තියෙනවා. ප්‍රථම වරට ඉඩම් පළවෙනි වතාවට ප්‍රත්‍යාගමනය කරලා අලාභයක් ඇති වෙලා තියෙනවා. ඒතර ඒක ප්‍රත්‍යාගමන සංචිතයෙන් අඩු කරන්නේ නැහැ. ඇයි? ඉඩම් පළවෙනි වතාවට තමයි ප්‍රත්‍යාගමනය කරලා තියෙන්නේ. ඉඩම් පළවෙනි වතාවට. එතකොට ඒක රඳවාගත් ඉපැයුම් වල තියෙන්න පුළුවන්. තියෙනවා අනිවාර්යයෙන්. ප්‍රත්‍යාගමන සංචිතේ නෑ. මේක වෙනම අක්කර ප්‍රත්‍යාගමනය කරලා අපිට. right? දෙවන වර ප්‍රත්‍යාගමනයක් නම් සලකා බලන්න තිබුණා. නමුත් ප්‍රථම වර ප්‍රත්‍යාගමනයක් නිසා අපිට බෑ. අවසන් දිනට අපි ශේෂ වලමු කියලා. මෙතන එනවා 320ක් නෙනේ. ඒක 2720 නේ. 320 1720 දෙකයි ආයි 6 150යි මෙතන 60යි මෙතන උත්තරේ මොකද ඉන්නේ නිසා මේ බැලුවේ මෙතන ලාභාංශ නෙමෙයි කොටස් නිකුත් කිරීමක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. මෙතන ලාභාංශ නෙමෙයි කොටස් නිකුත් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. right? මම ඒක ලාභාංශ විදිහට ගත්තේ සාමාන්‍ය කොටස් නිකුත් කරලා මුදල් ලබාගෙන තියෙනවා. එතකොට මේක ලාභාංශයක් නෙමෙයි කොටස් නිකුතුවක්. right? කොටස් නිකුතුවක්. නිකුතුව කියන්නේ මෙතන 500. එතකොට මේක ලාභාංශ වෙන්නේ වරණීය කොටස් නිකුත් කිරීම මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඒක හිමිකමේ සංරචකයක් නොවන නිසා. right? එතකොට මෙතන වෙනවා 2 10 11 12 3220. right? okay 250යි මෙතන එතකොට ගානට එනවානේ 180යි මෙතන 160යි 20යි 270. 3220යි 150යි 270යි 60යි එකතු කරාට පස්සේ 5 6 7යි 14යි 14යි 6යි 20යි 2යි 6යි 7යි 3700 උත්තරේ 3700 අංක 4 right. දැන් මෙතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට අදාළ සියල්ලක්ම තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. කොටස් නිකුතුව. කොටස් නිකුතුවක් සිද්ධ කරාම ඒක මුදලට නම් කොටස් නිකුතුව සිද්ධ වෙන්නේ ඒ අදාළ ප්‍රාග්ධනය බැර වෙනවා හර වෙන්නේ මුදල්. මොකද කොටස් නිකුත් කරලා මුදල් තමයි ගන්න. ඒතර මුදල් වැඩි වෙනවා කියන එකට මුදල් හර වෙනවා. අපි සාමාන්‍ය කොටස් වල නිකුත් කරන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එතකොට එයා බැර. වරණීය කොටස් වල නිදහස් කළ නොහැකි නම්
එතකොට මුදල් හර එයා බැර. right? නිදහස් කළ හැකි ඒවා වගකීම්. එතකොට කාලච්ඡේද ලාභයන්නේ රඳවාගත් ඉපැයුම් වලට පොදු සංචිත ප්‍රාග්ධනිත කිරීමක් සිද්ධ වෙනකොට පොදු සංචිතය බැර වෙනවා හර වෙන්නේ රඳවාගත් ඉපැයුම්. අපි රඳවාගත් ඉපැයුම් තමයි සංචිත ප්‍රාග්ධනිත කිරීම පොදු සංචිතය කියන්නේ ස්පෙෂලායිස් කරලා නැත්නම් මෙන්න මේක පාවිච්චි කරන්න කියලා අපි රඳවාගත් ඉපැයුම් තමයි භාවිතා කරන්නේ. සංචිත ප්‍රාග්ධනිත කිරීමක් කරනවා කියලා කියන්නේ සංචිත උපයෝගී කරගෙන කොටස් නිකුත් කරනවා කියන එක. එතකොට කොටස් නිකුත් කිරීමේදී කොහොමත් ඒ කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. මෙතනදී හර වෙන්නේ මුදල් නෙමෙයි රඳවාගත් ඉපැයුම්. හිමිකම් නිකුත්වා කියලා කියන්නේ දැනට සිටින කොටස් කරුවන්ට කොටස් නිකුත් කරන මුදලට. එතකොට මුදල් හර අදාළ සාමාන්‍ය කොටස් මත කොටස් ප්‍රාග්ධනය කිරීම බැහැ. right. මුදල් සත්‍යය. දැන් බලන්න ඔය වර්ණීය කොටස් ප්‍රාග්ධනය ගත්තා නම් උත්තරේ එන්නේ අංක 5. කතාව වෙන ඊට වඩා වෙනස්. right. සීමිත දුන්හිඳ පොදු සමාගමේ වර්ෂ 2ක මූල්‍ය තත්ත්ව ප්‍රකාශන වලින් උපුටාගත් අයිතම කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භක දිනට සහ අවසාන දිනට. හරි. දැන් අපිට කියන්න මොකක්ද? 20 21 22 21 20න් අහන්නේ බදු පෙරලාභයේ 21 මෙහෙයුම් ක්‍රියාකාරකම් 22 මුදල් හා මුදල් සමානදය. හොඳ ප්‍රශ්නයක්. අනිකර මුදල් ප්‍රවාහයම හදන්න තියෙනවා වගේ. right. දැන් මෙවැනි අවස්ථාවක ආරම්භක අවසාන ශේෂ දිලා තියෙනවා කියලා කියන්නේ අසම්පූර්ණ සටහන. ඒ කියන්නේ ටීගිරුම් භාවිතා කරලා ශේෂ හොයා ගනිමින් යන්න කියනවා කියලා. ඔය මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ගිණුම හා සමානයි. ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ගිණුම හා සමානයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ මුදල් පදනමට. එතකොට මුදල් ලැබිච්ච මුදල් සහ ගෙවන මුදල්, ලද මුදල්, ගෙවූ මුදල් අයිතමයන් වල වෙනස් වීම තමයි අපි දාන්නේ. ඒ කියන්නේ ඔයා මුදල් ගිණුමක් ගහනවා හා සමානයි. විශේෂය වෙන්නේ ඔයා මේක ටී ගිණුමක් මේ ගහන්නේ ප්‍රකාශයක් හදන්න ඒක ඔයා කැටගරයිස් කරන ආයෝජන මූල්‍ය මෙහෙයුම් කියලා. නැත්තම් ඔබ මුදල් ගිණුමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කිසි වෙනසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. right. දැන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මේගොල්ලෝ අපිට මුලින්ම කියන්නේ 20 ප්‍රශ්නේ බදු පෙරලාභය හොයන්නේ කියලානේ. ඒ කියන්නේ අපිට යන්න වෙන්නේ වක්‍ර ක්‍රමයට. right. අපි දැන් මේගොල්ලෝ ආරම්භක අවසාන ලියලා තියෙන නිසා ටී ගිණුම් ටික ගහගෙන යනවා. සාකෝ ඉන්නවා නිදහස් කළ නොහැකි වර්ණීය කියලා කියන්නේ මෙතන හිමිකමේ අයිතමය. රඳවාගත් ඉපැයුම් ඉන්නවා. ණය හිමියෝ ඉන්නවා. ආදායම් බදු වෙන් කිරීම ඉන්නවා. උපචිත වර්ණීය ලාභාංශ ඉන්නවා. මේ පැත්තේ අපි වහගමු මුදල් ප්‍රවාහ ප්‍රකාශය. බදු පෙරලාභය තියෙනවා. අපිට ඒක හොයාගෙන යන්න වෙනවා. ගැලපීම් තියෙනවා. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරකම් හොයන්න තියෙනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම් ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම්. right. okay. සාකෝ වාකෝ රඳවාගත් ඉපැයුම් ණය හිමි ආදායම් බදු උපචිත වර්ණීය ලාභාංශ. සාකෝ කියන ආරම්භයේ 5000යි අවසානයේ 6300යි. right. වාකෝ 2500යි ආරම්භයේ අවසානයේ 2500. මෙයාගේ මුකුත් වෙලා සිත් වෙලා නැහැ. අපිට යාව ඉග්නෝර් කරලා දාන්න පුළුවන්. රඳවාගත් ඉපැයුම් ආරම්භයේ 450යි 150යි 450යි. ආදාය ණය හිමි 300යි 500යි. ආදායම් බදු වෙන් කිරීම 200යි 150යි. උපචිත වර්ණීය ලාභාංශ 250යි 150යි. වර්ෂය තුළ ගෙවූ ආදායම් බද්ද 400යි කියලා කියනවා. එතකොට ඔක මුදල් බැර ගෙවූ බදු අපිට දාන්න පුළුවන් මෙතන. ගෙවූ බදු කීයද? 400යි. ඔක මුදල් බැර හර වෙන්නේ කොහෙද? ආදායම් බදු වෙන් කිරීමට. අපිට හරි ආදායම් බද්ද හොයන්න වෙනවා බදු පෙරලාභය හොයාගන්න නම්. හරිනේ? එතකොට දාන්න. ගෙවූ සාමාන්‍ය කොටස් ලාභාංශ 250යි වාකෝ 500යි. ගෙවූ ලාභාංශ දාන්නේ කොහෙද? මූලික ක්‍රියාකාරකම්.
ගෙවූ ලාභාංශය. කොච්චරයිද? 250යි 500. කීයද? 750. ඔය ලාභාංශ අඩු වෙන්නේ කොහෙන්ද? මෙතන 250යි සාකෝ. මෙතන වාකෝ ප්‍රාග්ධනය 500යි. ඒක අපිට කෙලින්ම රඳවාගත් ඉපැයුම් වලට ගෙනියන්න බෑ. මොකද මෙතන මේ උපචිත වාකෝ තියෙන නිසා. එතකොට අපි බලන්න ඕනේ දැන් මේ මුදලින් ගෙවූ ප්‍රමාණයනේ. අපි බලන්න ඕනේ ඇත්තටම කොච්චර රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙලා තියෙනවද. එතකොට මේකේ 280 වෙන මුදල් බැල මෙතන තමයි හරන්නේ. දැන් අපිට හොයන්න පුළුවන් රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙන ප්‍රමාණය 650යි 250 මෙහම 500. වාකෝ 500. ප්‍රත්‍යාගරණයක් කරලා තියෙනවා. ඒක ප්‍රාර්ථනිත කරලා කියනවා. ඉතින් ප්‍රත්‍යාගරණ ලාභ මෙතනට බලපාන්නේ නැහැ. ඒ අපි මෙතනට ගන්නේ බඳු පෙර ලාභය. ප්‍රාර්ථන ලාභයක් සමාන ප්‍රත්‍යාගරණ ලාභයක් આવොත් අපි ඒක පෙන්නන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. වාර්ෂික ෂෙයා වටිනාකම 150යි. ව්‍යාපාරයේ පාවිච්චි කරන ලීපඩ 200කට විකුණලා තියෙනවා. ලීපඩ විකිණීමෙන් ලීපඩ විකුණු මුදල් අපිට ගන්න පුළුවන්. ඒ මේක මුදල් ලැබීම. ඒක වර්ගීකරණය වෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් 200යි. ඊට පස්සේ ඒකෙන් ලද ලාභය මේක තුල තියෙනවා. ලාභය ඉවත් කරන්න පුළුවන් අපිට. කීයද? ලාභය ඉවත් කරන්න වෙනවා. right. දැන් මෙතන රඳවාගත් ඉපැයුම් වලින් අපිට හොයන්න පුළුවන් ලාභය කොච්චරද කියලා. කාලච්ඡේදයේ ලාභය. අටයි 10යි 11. 4 8යි 9 10යි 11. 1150 අඩු කරාම 50යි 10යි එකක් 9යි. හරිනේ 950යි. ඒ මොකක්ද කාලච්ඡේදයේ ලාභය. දැන් මම මෙතන වර්කින් එකක් ගත්තොත් කාලච්ඡේදයේ ලාභය කීයද? 950යි. මේක 950. අඩු කර ආදායම් බදු පෙර ලාභය. right? ආදායම් බදු අපි හොයමු. 550න් 200ක් අඩු කරලා 350යි. එතකොට මෙතන ආගේ එන්නේ මේ දෙක එකතු වෙලා 1300. බලන්න. හරි උත්තරේ දෙනවා අංක 4 1300. right. 1300. දැන් අපි මේක ගත්තා. මේක හරි ණය හිමි වැඩිවීමක් තියෙනවා. ණය හිමියෝ වැඩි නම් ඒ කියන්නේ ආරම්භක ශේෂයට වඩා අවසාන ශේෂය වැඩි නම් එයාව එකතු කරනවා. දෙන්න අතර ඩිෆරන්ස් එක 200යි. වැඩිවීම 200 එකතු කරනවා. ඒකට මෙයා නෑ. මෙතන කොටස් නිකුතුවක් වෙලා තියෙනවා. ඒක මූල ක්‍රියාකාරකම් වල දෙන්නේ. කොටස් නිකුතුව 1300යි. හරිනේ? හරි. මෙතන ෂෙයා එකතු කරනවා ලාභය අඩු කරනවා. right. දැන් අපිට හොයන්න පුළුවන් මෙහෙයුම් ක්‍රියාකාර වලින් ලද සුද්ධ මුදල. 50ක් අඩු කරාම මෙතන 100යි 1400යි. 1400යි මෙතන 200යි 1600යි මෙතන 1400යි. 1200යි. උත්තරේ වෙන්න ඕනේ අංක 2 1200යි. අපිට කියනවා 22 අහනවා 15 3 31 දිනෙන් අවසන් වර්ෂයේ මුදල් හා මුදල් සමාන දෑවල ශුද්ධ වැඩිවීම. ඒ කියන්නේ මේ තුනේම එකතුව ගන්න වෙනවා. මෙතන 1200යි මෙතන 200යි 1400යි මෙතන 1300න් 750 අඩු කරාම 50යි 12න් 7ක් අඩු කරාට පස්සේ 5යි. මේ හරිනේ 550. එතන කීයද 1400යි 550යි 1950.
උත්තරේ අංක 1 right. දැන් මුදල් ප්‍රවාහයක්ම අපි හැදුවා. මම ඒක 2015 MCQ එකක් ගත්තා. මුදල් ප්‍රවාහත් දැන් අපිට කවර් වුණා. ඇයි මේක ගියේ වක්‍ර ක්‍රමයට. අපි මුදල් ප්‍රවාහ ආකාර දෙකකට හදනවා වක්‍ර සහ ඍජු. මේක ගියේ වක්‍ර ක්‍රමයට. ඇයි මෙහෙයුම් ක්‍රියාකාරකම්ගේ කාරක ප්‍රාර්ථනය අඩු වැඩි වීම කියන්නේ බදු පෙරලාභය උපයෝගී කරගෙන. මුලින්ම අපි බදු පෙරලාභය හොයාගන්න ඕනේ. ඒ සඳහා රඳවාගත් ඉපැයුම් වලින් අපි හොයාගෙන යන්න වෙනවා කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය හොයන්නත් ගැළපීම් කීපයක් තියෙනවා. ඒකට හේතුව මේ 450 කියලා කියන්නේ අර මේ ලාභාංශ අඩු කරපු ගාන. සාමාන්‍ය කොටස් වල උපචිත තියෙන්නේ නැහැ. ඇයි AGM එකෙන් ඒක අනුමත කරන් ගෙවුවා. වර්ණීය කොටස් වල උපචිත තියෙන්න පුළුවන්. එතකොට අපි ගෙවු ලාභාංශ මූලික ක්‍රියාකාරකම් වලට එන්නේ ඒ ගෙවු කොටස අපි ගත්තා. හැබැයි වර්ෂයේ තුල ගෙවු කොටස. ඒ කියන්නේ මුදලින් ගෙවු කොටස නෙමෙයි සත්‍ය වශයෙන් ගෙවු කොටස. උපචිත පදනම් මත ගෙවු කොටස හොයන්න අපිට උපචිත වර්ණීය ලාභාංශ ගිණුම ගහලා ඒක හොයන්න උනා. ඒත් අපි ඒක ගත්තා. ඒක තමයි රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙන්නේ. ගෙවුවා හෝ නොගෙවුවා කොටස. අපිට ආවතුණු කාලච්ඡේදයේ ලාභය. ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම ගහලා අපි හෙව්වා වර්ෂයේ ආදායම් බද්ද. රිවර්ස් එකක් දීලා කාලච්ඡේද බදු පෙර ලාභය හෙව්වා. ෂේ අපි මෙතනට එකතු කරනවා ලාභය අඩු කරා මෙතනට ගත්ත ණය හිමියෝ වැඩි වෙලා නම් එකතු කරා ගෙවූ බදු මෙතන අඩු කරා මුදලින් ගෙවූ බදු ලීබඩු විකුණුම් තිබ්බා කොටස් නිකුතුවක් තිබුණා ප්‍රත්‍යාගමන සංචිත ලාභාලාභ අපි මෙතන දාන්නේ. ඊළඟ ප්‍රශ්න තමයි දලලාභ අනුපාතය වෙනස් වීමට බලපාන හේතු ඇතුළත් නිවැරදි කාරණා. විකුණුම් මිල පළවෙනි එක භාණ්ඩ පිරිවැය විකුණුම් මිශ්‍රය වැරදි තොග තක්සේර. ඒක පොඩ්ඩක් තියන්නකෝ. දෙවෙනි එකේ ආට පේනවා මෙහෙයුම් වියදම් තියෙනවා. මෙහෙයුම් වියදම් වලදී වෙන සුද්ධ ලාභය හොයන්න. තුන්වෙනි එකේ වෙළඳ වට්ටම් තියෙනවා අපිට යාව ගන්න බෑ. වෙළඳ වට්ටම් අපි ගිණුම් ගත කරන්න නැති නිසා හතරවෙනි එකේ තොග විනාශ වීමක් තියෙනවා. ඒක සුද්ධ ලාභයට යන්නේ සුද්ධ ලාභය ගණනය කරනකොට එන එක. පස්වෙනි එකේ සුද්ධ උපලබ්ධයගේ තියෙනවා. ඒක සුද්ධ ලාභය ගණනය කරනකොට එන එක. එතකොට දලලාභ අනුපාතයටම බලපාන එක එන්නේ අංක 1 උත්තරේ. ඊට පස්සේ අපිට කියන තොග පිළිවෙටක් අනුපාතය 24 තොරතුරු කීපයක් දීලා තියෙනවා. තොග පිළිවෙටක් අනුපාතය සහ දලලාභ අනුපාතය හොයන්න කියලා. දලලාභ අනුපාතය හොයන්නේ කොහොමද? දලලාභයේ බෙදීම විකුණුම. දලලාභයේ බෙදීම මෙතන විකුණුම් කීයද? 90යි. දලලාභය හොයන්නේ කොහොමද? විකුණුම් තියෙනවා විකුණුම් පිළිවෙල තියෙනවා. එතකොට දලලාභය වෙන්නේ 30යි. විකුණුම් කියන 90යි. විකුණුම් පිළිවෙල 60යි කියනවා. එහෙනම් ඒ දෙන්නකින් අඩු කරාම දලලාභයම තියෙනවා. එතකොට අපිට දලලාභ අනුපාතය ගන්න පුළුවන් කොච්චරක් කියලාද? 133යි 1.3ක් කියලා. තොග පිළිවෙටක් අනුපාතය හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය 90යි සාමාන්‍ය තොගය කියන්නේ ආරම්භක තොගය සහ අවසාන තොගය එකතු කරලා දෙකෙන් බෙදපු ගාන. ඒ කියන්නේ 15. right? 10 සෙල්ලේ තියෙන දෙකෙන් බෙදුවා 15. එතන 15ට එකයි 90ට කියන 4යි. උත්තරේ අංක 4. නිෂ්පාදන සමාගමක් නිෂ්පාදන ඒකක පදනම් මත පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය කරන විටදී යොදා ගන්න ලබන නිවැරදි අන්තර්ග්‍රහණ අනුපාතය මොකක්ද කියලා අහනවා. අපි ඒ කියන්නේ ඒකක පදනම් මත අන්තර්ග්‍රහණය කරනවා නම් ඕක වෙන්නේ අයවැයගත මුළු පොදු කාර්ය පිළිවෙල බෙදීම අයවැයගත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. කොහොමද මේක හොයන්න බලන්න? අංක 2. 26 අපිට කියනවා මේ විස්තරයක් දීලා මේ අමුද්‍රව්‍ය අයිතමයට අදාළ යලි ඇණවුම් මට්ටම සහ යලි ඇණවුම් ප්‍රමාණය මේ හොයන්නේ කියලා. යලි ඇණවුම් මට්ටම හොයන්නේ කොහොමද? යලි ඇණවුම් මට්ටම හොයන්නේ
උපරිම පරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනවුම් කාලය. දැන් මෙතන උපරිම පරිභෝජනය නැහැ, සාමාන්‍ය පරිභෝජනය අවම පරිභෝජනය කියනවා. මෙතන සාමාන්‍ය පරිභෝජනය කියන්නේ උපරිම පරිභෝජනය ධන අවම පරිභෝජනය බෙදීම දෙක. හරිනේ. මෙතන සාමාන්‍ය පරිභෝජන උත්තරය අරන් තියෙනවා 1000ක් කියලා. අවම පරිභෝජනය 800යි. මේක අපි දන්නේ නැහැ. මෙයා දෙකයි. දැන් උත්තර කරලා ගත්තා නම් හොයන්න පුළුවන්. මෙතන 2000යි. දෙති මට සමගාමී සමීකරණ වලට යන්න බෑ. හරි? ඒව ඇවිල්ලා ඒලවන්නේ. එතකොට 1200යි. උපරිම පරිභෝජනය කීයද? 1200යි. උපරිම ඇනෝම් කාලය දීලා නැහැ. සාමාන්‍ය ඇනෝම් කාලය දීලා තියෙනවා. සාමාන්‍ය ඇනෝම් කාලය හොයන්නේ කොහොමද? උපරිම ඇනෝම් කාලය ධන අවම ඇනෝම් කාලය බෙදීම දෙක. සාමාන්‍ය ඇනෝම් කාලය කීයද? දින 4යි. උපරිම දන්නේ නැහැ. අවම කොච්චරයිද? අවම 3යි බෙදීම දෙක. 8යි 8න් 3ක් අඩු කරාම අපිට උත්තරේ එනවා 5යි. එහෙනම් 1205න් වැඩි කරාම 6000යි. හරිනේ. යලි ඇනෝම් ප්‍රමාණය හෙවත් EOQ ඔය කියන්නේ. අපිට EOQ හොයන්න D නෑ 2 නෑ. EOQ හොයන්නේ කොහොමද? යලි ඇනෝම් ප්‍රමාණය හොයන්නේ කොහොමද? EOQ සමානයි යලි ඇනෝම් ප්‍රමාණය සමානයි 2DCO බෙදීම CH. ඩිමාන්ඩ් එක නෑ, cost of order නෑ, cost of holding නෑ. ඔය මුකුත් නෑ. ඇනෝම් පිළිවැය සහ රඳවා ගැනීමේ පිළිවැය මුකුත් නෑ. හැබැයි අපිට ගන්න පුළුවන් යලි ඇනෝම් මට්ටම මෙතන තියෙන උපරිම තොග මට්ටම කියන එක. උපරිම තොග මට්ටම හොයන්නේ කොහොමද? උපරිම තොග මට්ටම අපිට හොයන්න පුළුවන් යලි ඇනවුම් මට්ටමට අපි එකකින් අඩු කරනවා අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය එකතු කිරීම යලි ඇනවුම් ප්‍රමාණය කියන්නේ EOQ. යලි ඇනවුම් ප්‍රමාණය. හරිනේ. උපරිම තොග මට්ටම කීයද? 8000යි. යලි ඇනවුම් මට්ටම හොයාගත්තා 6000යි කියලා. අවම පරිභෝජනය 800යි. අවම ඇනවුම් කාලය 3යි. EOQ දන්නේ එයාම හොයන්න වෙනවා. 6000න් අඩු කරනවා 2400. එකතු කරනවා EOQ. EOQ වෙන්නේ 8000න් අඩු වෙන්න ඕනේ 3600. එතකොට EOQ සමානයි 7න් 3ක් අඩු කරාම 4600. උත්තරේ අංක 5. 6000යි 4600යි. right. ඊළඟට කියනවා සීමිත ඉසුරු සමාගමේ මාර්තු මාසයට වැටුප් ලේඛනයේ දීලා තියෙනවා. අපිට කියනවා වැටුප් සම්බන්ධ මුළු වියදම. ඔය වැටුප් සම්බන්ධ මුළු වියදම කියනකොට එන අයිටම 3යි. දල වැටුප, EPF, සේව්‍ය දායකත්වය, සේවක නෙමේ සේව්‍ය, ETF. ඔන්න ඔය තුන තමයි වැටුප් සම්බන්ධ මුළු වියදම වෙන්නේ. මෙතනින් එහාට එකක් අහන්නෙම නැහැ. මේ තුන තමයි එන්න ඕනේ. බලමු මේකේ දල වැටුප කීයද කියලා. 300යි. EPF ETF දීලා තියෙනවා 45යි 9යි කියලා. 9යි 5යි 4යි 354යි මේ ව්‍යාපාරයේ වියදම. උත්තරේ අංක 4. වගකීම හොයනකොට එන්නේ ශුද්ධ වැටුප. හරි ශුද්ධ වැටුප එනවා ගොඩක් දුරට. EPF සේවක කොටස එනවා. ETF සේවක කොටස එනවා. EPF සේව්‍ය කොටස එනවා.
ඔය තුන තමයි එන්නේ. හරිනේ? හතර තමයි එන්නේ. වගකීම කියනකොට. ඒ කියන්නේ වැටුප් සම්බන්ධ වියදම හොයන්න කියලා කිව්වොත් මේ තුන තමයි එන්නේ. දල වැටුපයි EPF සේවය කොටසයි ETF කොටසයි. වැටුප් සම්බන්ධ වගකීම කියනකොට ඉන්නේ ශුද්ධ වැටුපයි EPF සේවය සේවක සහ ETF සේවක කොටස. ETF කොටස, right? හරි. මේ ව්‍යාපාරයේ ශුද්ධ වැටුප කියන 250යි. මේගොල්ලෝ කියනවා වැටුප් හා සම්බන්ධ සියලු ගෙවීම් අදාළ මාසෙන් පසු මාසයේ පළමු සතියේ. කියන්නේ වැඩි කතා ඕනේ මේ මාසේ වැටුප ගෙවන්න ඊළඟ මාසේ. පළමු සතිය අපිට අදාළ නැහැ මේ මාසේ වැටුප ඊළඟ මාසේ ගෙවන්න. එතන ශුද්ධ වැටුප උපචිත වෙනවා. EPF සේවක කොටස කියන 30යි. ඒක උපචිතයි. ETF 40 ETF 9යි. EPF සේවය කොටස 45යි. right 4යි 5 3 8යි 5 4 9 10 13යි 334යි අංක 3 right 29 ව්‍යාපාරික 2015 ජනවාරි හා පෙබරවාරි මාසවල එක්තරා භාණ්ඩයක තොරතුරු දීලා තියෙනවා. විකුණුම් දීලා තියෙනවා, ලාභ තියෙනවා ජනවාරි සහ පෙබරවාරි වල. ඉහත කාලය තුළ ස්ථාවර පිරිවැය ඒකක විචල්්‍ය පිරිවැය ඒකක මිල වෙනස් වෙලා නැහැලුවා. මොකක්ද ඒ කියන්නේ? දැන් ඔයාලට තියෙනවා ජනවාරි මාසේ සහ පෙබරවාරි මාසේ විකුණුම් ආදායමයි ලාභය. දැන් ආදායමයි ලාභේ වැඩි වෙලා තියෙනවා. හරිනේ. හැබැයි ඒගොල්ලෝ කියනවා පිරිවැය වෙනස් වෙලත් නැහැලු, විකුණුම් මිල වෙනස් වෙලත් නැහැලු. ඒම ස්ථාවරය කියන්නේ මොනවාද ඔය වැඩි වෙලා තියෙන්නේ? ඒකක විකුණුම් ඒකක ප්‍රමාණය තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක දායක විකුණුම් අනුපාතය කොච්චරද කියලා අහනවා. ඔන්න ඔහොම අවස්ථාවේ දායක විකුණුම් අනුපාතය හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? එතන මට කියන්න බෑ මේ ක්‍රමයම ඒ කියලා. හරිද? හරි. මේ වගේ අවස්ථාවකදී ඔයාලට කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ දෙන්නගේ වැඩිවීම අරගන්න. විකුණුම් ආදායමේ වැඩිවීම අරගෙන එයාම ලාභේ වැඩිවීමෙන් බෙදෙනවා. විකුණුම් ආදායම වැඩිවීම කියන්නේ 1000යි. මෙතන වැඩිවීම කියන 200යි. නෑ, sorry. මෙතන වෙන්න ඕනේ 200 බෙදීම 1000. සියයට 20ක් තමයි අනුපාතය එන්න ඕනේ. 20යි. ඒ කියන්නේ මෙතන මේ වගේ අවස්ථාවක අපි ගන්නේ දායක විකුණුම් අනුපාතය හොයන්න ලාභයේ වෙනස් වීම බෙදනවා විකුණුම් ආදායමේ වෙනස් වීමට. ඒක 20යි. මොකද දෙක පැටලුණා. ඉතින් උත්තරේ අංක 2. 30 ආයෝජන තීරණ ඇගීමේ ශිල්ප ක්‍රමවලට අදාළව පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා කියනවා අහනවා. පළවෙනි එක පොඩ්ඩක් keep it. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීමේදී මුදල් ප්‍රවාහ සැලකීමට ගන්න. ගිණුම් කරන ප්‍රතිලාභය අපි ගණනය කරද්දී මුදල් ප්‍රවාහ සැලකීමට ගන්නේ නැහැ. ශුද්ධ වර්තමාන අගය ගණනයේදී මුදලේ කාලාගය සැලකිල්ලට නොගනි. වැරදි. මුදලේ කාලාගේ සැලකිලිට ගන්න නිසා තමයි වට්ටම් සාධකේ දාන්නේ. ශුද්ධ වර්තමාන අගය යන ලැබීම් මුදල් ප්‍රවාහය හා ගෙවීම් මුදල් නැහැ. ශුද්ධ වර්තමාන අගය කියන්නේ මොකක්ද? මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම. පිළිගෙවුම් කාලක්‍රමයේදී පිළිගෙවුම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් පිළිබඳ නැහැ. පිළිගෙවුම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඒ ක්‍රමයේ දුර්වලතාවයක් විදිහට සලකනවා. එතකොට අංක 1 තමයි නිවැරදි පිළිතුර වන්නේ, right. අපි ඉරිගහන කොටස කියන්නේ 2015 මොඩල් පේපර් එකේ සම්පූර්ණ ඉරිගහන කොටස් ටික කතා කරා 30 වෙනකම් 31 ඉඳන් 50 වෙනකම්. කියන්නේ ඊතුරු ප්‍රශ්න 20 මම ඊළඟ වීඩියෝ එකේ තමයි කතා කරන්නේ. මොකද තවදුරටත් කතා කරන්න ගියොත් මම දන්නවා ඔක බලන්න නැහැ කියලා. මේ 30 බලන්නෙත් මම දන්නවා හරි අමාරුවෙන් වෙන්නේ නැති කියලා, right. එතකොට මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මට යොමු කරන්න. ඉන්බොක්ස් හරි දාන්න. දැනට කරලා තියෙන වල ගැටලු තියෙනවා නම් ඒත් මගේ අහන්න.
right අදට වීඩියෝ එක ඉවරයි. thank you